අයුබෝ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ ප්‍රස්ථාර කියන පාඩම ගැන. ඒක අදාළ වන්නේ 10 ශ්‍රේණියේ දෙවෙනි කොටස කියන පොතට. හරි. දැන් අපි ප්‍රස්ථාර කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගමුකෝ. අපි දන්නවා y සමානයි mx ධන c ආකාරයෙන් අපි ප්‍රස්ථාරයක් නිරූපණය කරනවා. සරල රේඛාවක් තියෙන ප්‍රස්ථාරය නිරූපණය කරනවා කියන්නේ නේ. දැන් මෙතන x කි සංගුණිකය වන m වලින් අපි දන්නවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දැක්වෙනවා. ඒ වගේම මේ c වන නියත පදයෙන් ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩය හඳුන්වනවා කියලා දන්නවා. මේ xy කියන්නේ මේ අක්ෂ වලට තියෙන විචල්ය කියලා අපි දන්නවනේ. හරි. දැන් y සමාන mx ධන c කියලා ප්‍රස්ථාරයක් අපි සලකමුකෝ. හරි. මෙතන AB කියන ලක්ෂ දෙකක් මාක් කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දැක්ක නේද? අන්න ඒ ලක්ෂ දෙක සලකලා අපි සමීකරණයක් උඩලා ගන්න බලමුකෝ. කොහොමද? ඉස්සෙල්ලම අපි මේ A කියන ලක්ෂයේ කණ්ඩායමක දැන් x1 y1 අපි මේ සමීකරණයට ආදේශ කරනවා. A හි කණ්ඩායමක. එතකොට අපිට මොකක්ද දෙන්නේ? Aට x1 y1 කියලා නේ තියෙන්නේ. එතකොට මේ x වෙනුවට එන්නේ x1 y වෙනුවට එන්නේ y1 නේ. එතකොට අපිට y1 සමානයි mx1 ධන c කියලා සමීකරණයක් එනවා. ඒක අපි ලකුණු කරගන්නවා පළවෙනි සමීකරණය කියලා. ඔය වගේම අපි b වලටත් කරොත් b වල මේ x2 y2 කණ්ඩායමක මේ සමීකරණයට ආදේශ කරලා අපිට මෙන්න මේ ආකාරයේ සමීකරණයක් ගන්න පුළුවන් නේද? අන්න මේ සමීකරණය අපි දෙවෙනි සමීකරණය කියලා ලකුණු කරගන්නවා. හරි. දැන් ඔය සමීකරණ දෙක පාවිච්චි කළා එකෙන් දෙක අඩු කරොත් එහෙම පුළුවන් නේ අපිට කරන්න. එතකොට බලන්න මොකක්ද එන්නේ උත්තරේ කියලා. මෙතන එතකොට අර c දෙකේම තියෙන නිසා සමීකරණ දෙකේම c ට c කැපෙනවා. නේ? එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ පද ටික විතරයි. y1 ඍණ y2 සමානයි මේක. නේ? එතකොට මෙතනින් m පොදු නිසා අපි m එළියට ගන්නවා. ඊට පස්සේ m උක්ත කරගන්නවා. කියන්නේ දෙපැත්තෙම මේ x1 ඍණ x2 කින් බෙදුවම අපිට m වලට මෙන්න මේ ආකාරයේ සමීකරණයක් එනව නේද? හරි. ඔය සමීකරණ අංගෙමල්ලේ කටපාඩුවෙන් දැනන් ඉන්නේ ගොඩක් හොඳයි. මොකද ඔය සමීකරණ තමයි අපි සරල රේඛා ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන්න පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ m කියන්නේ අපි දන්නවා අනුක්‍රමණය. මෙතන ඉරෙන් උඩ තියෙන්නේ ලවයේ තියෙන්නේ y කණ්ඩායමක වල අන්තරේ. ඒ දෙකේ වෙනස. එතකොට ඉරෙන් යට අරේ කොටසේ තියෙන්නේ x කණ්ඩායමක වල අන්තරේ නේද? ඒක තමයි මෙන්න මෙතන ලියලා තියෙන්නේ. හරි. මෙන්න මේ දීලා තියෙන ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය අපි හොයන්න බලමු. එතකොට අපි දන්නවා සරල රේඛාවේ අනුක්‍රමණය. ඒ කියන්නේ m සමානයි මෙන්න මේ විදිහට. අපි අර කලින් කියලා බලපු විදිහට නේ. එතකොට y1 y2ට අපිට මොකක්ද දාන්න තියෙන්නේ? අපි y1 හැටියෙන් ඉස්සෙල්ලා තෝරගන්නවා මෙන්න මේ 4 කියන y කණ්ඩායම. හරිද? එතකොට අපේ y2 ඉබේම මේ ඍණ 2 කියන කණ්ඩායමක වෙනවා නේ. හරි. අන්න පොඩ්ඩක් හැටලා වෙන්න පුළුවන් තැනක් නංගි මල්ලි. දැන් අපි x1 x2 තෝරගන්නකොට දැන් මේ y1ට අනුරූපව තියෙන x කණ්ඩායමක තමයි අපි x1 කියලා හැම වෙලාවෙම තෝරගන්නේ. නැත්නම් මේක අපිට x1 කියලා ගන්න බෑ. ඒ එක කියන්නේ මෙතන එක පොදු වෙන්නේ අපි එකම කණ්ඩායමක යුගලකින් ගන්න නිසානේ නේද?
අන්න ඒ වගේ මෙන්න මේක එතකොට වෙන්නේ x2. පැහැදිලිනේ? එතකොට මෙතෙන්ට ආදේශ කරාම ඍණ 2 ඍණ මෙන්න x2 කියන්නේ 1. දැන් ඕක අපිට සුළු කරාම එනවා මෙන්න මේ ආකාරයෙන් අන්තිමට අපිට ගන්න පුළුවන් 6 බෙදීම ඍණ 3 කියලා. එතකොට මේ 3ට 2ක් ඉතුරුයි. ඒ කියන්නේ අපේ අවසාන උත්තරේ ඍණ 2. හරි. දැන් සරල රේඛීය ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩයයි ඒ ප්‍රස්ථාරය මත තියෙන ලක්ෂයක කණ්ඩායමකයි දීලා තියෙන විට අපි ඒකේ සමීකරණය කොහොමද හොයන්නේ කියලා බලමුකෝ. හරි. දැන් මෙතන දීලා තියෙනවා දැක්කනේ සරල රේඛා ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය 3යි ඒ මත පිහිටන ලක්ෂයක කණ්ඩායමක 2,7. හරිද? දැන් මෙතන මේ y සමාන mx තන c සමීකරණයට අපි ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ? මේ දීලා තියෙනවනේ නංගි මල්ලි දැන් අන්තක්ඛණ්ඩය කියන්නේ මේ c නේ. ඉතින් අපි c ආදේශ කරගන්නවා මෙතන. ඊට පස්සේ දැන් මේ 2,7 කියලා අපිට කණ්ඩායමකක් දීලා තියෙනවනේ. ඉතින් ඒ දෙකත් අපි මේ සමීකරණය ආදේශ කරනවා. x වලට 2යි y වලට 7යි. නේ? හරි. එතකොට අපිට මෙන්න මේ ආකාරයෙන් සුළු කළා m වලට උත්තරයක් ගන්න පුළුවන් නේද? 2යි කියලා. නේ? අන්න. එතකොට දැන් මේ බලන්නකෝ අපි දැන් මේ සමීකරණේ අන්තක්ඛණ්ඩේ දාන්න ඕනේ. එතකොට අපිට අනුක්‍රමණය හොයාගත්ත නැපිනේ. එතකොට අපිට දැන් සරල රේඛාව ලියන්න පුළුවන් එකපාරට. කොහොමද? මෙන්න මේ c සමානයි 3 m සමානයි 2 ආදේශයෙන් y සමානයි 2යි x ධන 3 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් කිසියම් ලක්ෂ දෙකක් දීලා තියෙනකොට ඒ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය තමයි අපි දැන් හොයන්න ඉගෙන ගන්න. හරි. දැන් අපිට මේ 1,7 3,15 කියන ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා අපිට කියලා තියෙනවා. හරිද? දැන් මේ ලක්ෂ දෙක අපි මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් නේද මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න? නේද? අන්න ඒක තමයි මෙන්න මෙතන කරලා තියෙන්නේ. දැන් මේ අනුක්‍රමය අපි දන්නවනේ දැන් සමීකරණය මේක කියලා y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. ඉතින් අපි මෙන්න මේ දෙක ගන්නවා. මේක y1 මේක y2 කියලා ගන්නවා. මේක x1 x2 ආකාරයෙන් ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. හරිද? ඉතින් ඕක සුළු කරාම අපිට මෙන්න මේ උත්තරය එනවා. m සමානයි 4. ඒ කියන්නේ අනුක්‍රමණේ 4යි කියලා. හරිද? දැන් අපි මේ y සමානයි mx සමීකරණේ අනුක්‍රමණේ දන්නවා. අපිත් දැන් හොයාගන්න ඕනේ අන්න අන්තක්ඛණ්ඩේ තමයි. දැන් අපි මෙන්න මේ ලක්ෂයෙන් මෙන්න මේ 1,7 කියන කණ්ඩායමක තියෙන ලක්ෂය අපි මේ සලකමුකෝ. මොකක් හරි එක ලක්ෂයක්. අනිත් ලක්ෂය ගන්නත් පුළුවන්. දැන් හැබැයි මේ අවස්ථාවේ මෙන්න මේ කණ්ඩායමක දෙක මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන් දැන් අපිට. දැන් අපි අනුක්‍රමණය දන්න. m සමානයි 4 කියලා. නේ? එතකොට අපිට දැන් එතකොට මෙන්න මේ ආකාරයෙන් c වලට උත්තරයක් එනවා. එතකොට c වලට එන්නේ මොකද්ද? 3 කියලානේ. ඉතින් නංගි මල්ලි දැන් අපිට සමීකරණේ අනුක්‍රමණයයි අන්තංකඩයයි දෙකම දන්නවනම් අපිට සමීකරණ එකපාරට ලියන්න පුළුවන් නේ. අන්න. එතකොට අපි මේ දෙක ආදේශ කරලා අපි සමීකරණ ලියනවා y සමානයි 4x ධන 3 කියලා. හරි. දැන් අපි තව උදාහරණයක් බලමුකෝ. දැන් දීලා තියෙනවා 4,3 ලක්ෂයයි 2 ඍණ 1 ලක්ෂයයි. දැන් ඉස්සෙල්ලා අපි අනුක්‍රමණය තමයි හොයන්න යන්නේ. ඔන්න අනුක්‍රමණය හොයනකොට අපි අර කලින් විදියටම මෙන්න මේ ලක්ෂ තෝරාගෙන ඒවා හරි පිළිවෙලට ආදේශ කරනවා මෙතන. y1 කියන අරන් තියෙන 3 ඒ වගේ මේක y2 මෙතන x1 x2 ඒ දෙක ආදේශ කරාම අපිට අනුක්‍රමණය එනවා 2 කියලා. ඊට පස්සේ දැන් අපි ආයි අනුක්‍රමණය හොයාගෙන තියෙන්නේ නේ. දැන් මොකද ඉතුරු වෙලා තියෙන්නේ අන්තක්ඛණ්ඩය.
එතකොට අර කලින් විදිහේ වගේම මොකක් හරි ලක්ෂයක් අපි තෝරගන්නවා. මෙතන අපි තෝරගෙන තියෙන්නේ මේ 2 ඍණ 1 කියන ලක්ෂය. අන්න ඒ ලක්ෂය y සමානයි mx ධන c වලට ආදේශ කළා. දැන් අපි අනුක්‍රමණය දන්නවනේ 2 කියලා. ඉතින් මේ m වලට අපි 2 කියලා ආදේශ කරලා තියෙන්නේ දැන්. එතකොට අපිට ආයෙත් c වලට උත්තරයක් එනවා. c වලට කීය දෙන්නේ? ඍණ 5 කියලානේ. එබැවින් රේඛාවේ සමීකරණය මෙන්න මේ ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. දැන් අපි අලුත් දෙයක් ගැන කතා කරන්න යන්නේ. y සමානයි ax වර්ගයේ ආකාරයෙන් ත්‍රිත ගැන. හරි. දැන් මේ y සමානයි ax වර්ගයේ කියන ශ්‍රිතවල නගිවල්ලියේ මේ a කියන්නේ ශුන්‍ය නොවන. ඒ කියන්නේ a බිඳුව නෙමෙයි, බිඳුව හැර වෙන මොකක් හරි එකක්. ශුන්‍ය නොවන කිසියම් සංඛ්‍යාවක්. එතකොට අපි අර සරල රේඛාවේ ඉගෙන ගත්තනේ සමීකරණය y සමානයි mx ධන c කියලා. එතන විචල්්‍ය සංඛ්‍යාවන් උනේ x උයි y නේ. මෙතනත් විචල්්‍ය වෙන්නේ මේ x උයි y උයි. අර වෙනස තියෙන්නේ මෙතන x වලට වර්ගයක් තියෙනවා නේ. හරි. දැන් අපි මෙන්න මේ ශ්‍රිතේ සලකමු. y සමානයි x වර්ගය කියන ශ්‍රිතේ. මෙතන එතකොට a හි යගේ කීයද? a සමානයි 1යි නේ. හරි. දැන් මම එතකොට මෙතන ගන්නවා x වලට ඍණ 3 ඉඳන් මේ වැඩි වෙන්න ධන 3 වෙනකන් මම මේ සංඛ්‍යා ටිකක් තෝරගෙන තියෙනවා. හරිද? එතකොට අපි ඒවයි වර්ග සලකමුකෝ. දැන් අපි දන්නවා ඍණ සංඛ්‍යාවක් ආයිත් ඒ ඍණ සංඛ්‍යාවකින් වැඩි ග්‍රාම් ධනයි කියලානේ. එතකොට ඔක්කොම මෙතනත් එන්නේ ධන, මේ පැත්තෙත් එන්නේ ධන. බලන්නකෝ. දැන් අපි දන්නවනේ y සමානයි x වර්ගය කියලා නේද? එතකොට මේ x වර්ගය කියලා ආපු එක තමයි අපි y ලෙස සලකන්නේ. හරිද? දැන් නම් ගෙවන්නේ අපි ප්‍රස්ථාරයක් අඳින්නේ ඉන්නේ මෙන්න මේ ඛණ්ඩායක ටික සලකලා. ඛණ්ඩායක කියන්නේ දැන් එතකොට මේ ඍණ 3 9 ඍණ 2 4 අන්න ඒ වගේ තමයි. වලත් හැදිනුත් මෙන්න මේ ඍණ 3 9 මේව තමයි අපේ ඛණ්ඩායක වෙන්නේ. එතකොට ඍණ 2 4 ඔන්න ඔය වගේ මෙන්න මෙතෙන්ට වෙනකන් මෙන්න x අගයයි y අගයයි තමයි අපි ඛණ්ඩායක ලෙස ගන්නෙ නේ. හරි. එතකොට ඔයගොල්ලෝ දැක්කද අපි x වල පරාසය තියෙන්නේ ඍණ 3 ඉඳන් ධන 3 විතරයි. හරිද? අනිත් එක y ගේ තියෙන්නේ බිංදුව සිට ධන 9 විතරයි. y ට ඍණ අගය යන්නේ නැහනේ. ඉතින් ප්‍රස්ථාරේ අපි ඇඳම එන්නේ මෙන්න මේ වගේ එකක්. දැක්කද? y තියෙන්නේ බිංදුව ඉඳන් 9 වෙනකට x වල තියෙන්නේ ධන 3 ඉඳන් ඍණ 3 වෙනකම්. බලන්න. දැන් මේ මම අර කියපු ඛණ්ඩායක ටික තමයි මම මෙතන මාක් කරලා තියෙන්නේ. බලන්න මෙතන ඍණ 3 9 නේ. ඒ වගේම ඍණ 2 4. ඔන්න ඔය ආකාරයෙන් මෙන්න මෙතන ඛණ්ඩායක 7ක් තියෙනවනේ. ඒ 7ම ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මෙතන බිංදුව බිංදුව කියන ඛණ්ඩායකෙත් ලකුණු කරලා තියෙන්නේ. හරිද? එතකොට ඔය මේ දැක්කද මෙන්න මේ අමුතු හැඩයක් තියෙනවනේ. ඒක සම්මිතිකත්වයකුත් තියෙනවා අපිට පේනවා. මෙන්න මේ හැඩයට නංගිමල්ලේ අපි කියනවා පරාවලයක් කියලා. මොකද්ද? මේ වක්‍රයට කියනවා අපි පරාවල හැඩයක් තියෙන වක්‍රයක් කියලා. හරිද? දැන් අපි සරල රේඛාවක් කියන්නේ නිකන් රේඛාවක් විතරයිනේ. ඉරක් විතරයිනේ. මෙන්න මේකට අපි කියනවා පරාවලයක් කියලා. හරි. හරි. දැන් මම අර කිව්වනේ මේක සම්මිතිකයි කියලා. අපි බලමු කොහොමද සම්මිතික වෙන්නේ කියලා. මෙන්න මෙතන මම රේඛාවක් ඇඳුත්. මේ y අක්ෂයේ ඔස්සේ රේඛාවක් ඇඳුත් මම ඔයගොල්ලන්ට පේනවද මේ පැත්තට මේ පැත්ත සම්මිතිකයි කියලා. එකම හැඩයක් කියලා තියෙන්නේ නේ. අන්න. එතකොට අපි කියනවා මෙන්න මේ y සමාන x වර්ගය කියන ශ්‍රිතේ y අක්ෂයේ වත්තා සම්මිතිකයි කියලා.
ඉතින් y අක්ෂය වටා අපි තව පැහැදිලිව ලියන්න බැලුවොත් අපිට y අක්ෂයේ x සමානයි බිඳුව වන රේඛාව කියලා කියන්න පුළුවන් නේද? එයි බලන්න x සමානයි බිඳුව වලට කෙලින් ඉරක් එන්දොත් අපිට එන්නේ y අක්ෂය. දැක්කද? අන්න. එතකොට x සමානයි බිඳුව කියන රේඛාව ඔස්සේ මෙන්න මේ ශ්‍රිතේ සම්මිතිකයි. තව එකක් තියෙනවා. ඕගොල්ලෝ දැක්කද මේ ශ්‍රිතේට මේ ශ්‍රිතේට අවමගයක් තියෙනවා කියලා බිඳුව ලක්ෂය. අවමගයක් කියන්නේ මේ y අක්ෂයේ තියෙන ප්‍රස්ථාරයට y කණ්ඩායමක තියෙන පොඩිම තැන, කියන්නේ පහළම තැන අපි ගත්තොත් දැක්කද? දැන් මෙහෙම ගත්තොත් දැන් ඍණ සංඛ්‍යා නැහැ y වලට ප්‍රස්ථාරේ මේ බිඳුව තමයි y වලට තියෙන කුඩාම තැන. ඉතින් මේ බිඳුව කියන ලක්ෂය අපි සලකනවා මෙන්න මේ y සමානයි x වර්ගය කියන ශ්‍රිතේ මොකද්ද? අවම ලක්ෂය කියලා. අවම ලක්ෂය. හරි. දැන් අපි බලමු තව ශ්‍රිත ටිකක් මෙන්න මේ y සමානයි ax ආකාරයේ තියෙන ඒවා. මෙතන අපි ගන්නවා ඒ බිඳුවට වඩා විශාලයි. කියන්නේ ඒ ධනවන අවස්ථාව. අනිත් එක ඕගොන්ට මේ පේන්නේ නැති ඕගොල්ලෝගේ පෙළ පොතෙන් තමයි මම මේ පාඩම කරන්නේ. ඉතින් ඕගොන්ට ඕන නම් මේ පෙළ පොතේ 10 ශ්‍රේණියේ දෙවෙනි කොටසේ 27 වෙනි පිටුවේ තමයි අපි මේ ඉන්නේ. හරි. දැන් ඒ සමානයි ඒ ධනවන සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ දැන් අපි මෙතන ධන සංඛ්‍යාවක් හැටියට සලකලා තියෙන්නේ 3යි භාගය. භාගය කියන්නේ ධන සංඛ්‍යාවක්නේ. හරිද? එතකොට අන්න ඒවට අදාළ ශ්‍රිත අපි අඳින්න යනවා. දැන් මේ y සමාන x වර්ගය කියන ශ්‍රිත අපි ඇඳන්නේ. හරිද? අන්න ඒ y සමාන x වර්ගයේ ඇඳේ ඒ ප්‍රස්ථාරයේ අක්ෂ මතම අපි මේ y සමානයි 3x වර්ගයයි y සමානයි භාගයයි x වර්ගය කියන ශ්‍රිත දෙක අඳින්න යන්නේ දැන්. ඉතින් මම කිව්වනේ දැන් ශ්‍රිතයක් අඳිනකොට අපිට මෙහෙම වගුවක් හදාගන්න ඕනේ කියලා නේද? ඉතින් වගුව කොහොමද හදාගන්නේ? මෙතන මම සරකන්නේ ඍණ දෙකේ ඉඳන් ධන දෙක වෙනකන් තියෙන සංඛ්‍යා ටික. එතකොට අපි බලමු x වර්ගය. මේ x වලට අරන් තියෙන මේ ටික x වර්ගය ගත්තම මෙන්න මේ ආකාරයෙන් නේද ලක්ෂ ටික එන්නේ x වර්ගයට. හැබැයි දැන් අපිට ඕනේ x වර්ගය විතර නෙමෙයි. අපිට ඕනේ 3x වර්ගය. දැක්කද? ඉතින් අපි 3න් උත් වැඩි කරනවා. 3න් වැඩි කරාම අපිට මෙන්න මේ සංඛ්‍යා ටික තමයි එන්නේ. දැන් අපිට y වලට හරියට උත්තර ටික ඇවිල්ලානේ තියෙන්නේ. හරි අන්නේ කෙලින්ම අපි දානවා ඊට පස්සේ අන්තිම තීරුවේ අපි දානවා y වලට මෙන්න මේ 3x වර්ගයට ආපු උත්තර ටික. ඒ ආකාරයෙන්ම අපි මේ y සමානයි භාගය x වර්ගය කියන ශ්‍රිතයට අදාළව පොඩි වගුවක් ගහගන්න. මේකෙත් සලකන්නේ ඍණ දෙකේ ඉඳන් ධන දෙකට කියන සංඛ්‍යාව ටික විතරයි. එතකොට ඉස්සෙල්ලාම අපි ගන්නෙ මොකද්ද x වර්ගය. x වර්ගය ඉන්නේ මේ ටික. ඊට පස්සේ මෙතන අපිට ඕනේ භාගය x වර්ගය. එතකොට දැක්කනේ භාගය කියන්නේ දෙකෙන් බෙදෙනවා. මේ x වර්ගයට ආපු ටික දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට මේ උත්තර ටික එන්නේ. එතකොට ඒක සමානයි y. අන්න ඒක නිසා අපි අන්තිම තීරුවේ ආයිම y වලට මේ භාගය x වර්ගයට ආපු උත්තර ටික දාගන්න. හරි. දැන් ඕගොල්ලෝ පෙළ පොතේත් බලන්න පුළුවන් අපිට ඒ ශ්‍රිත ටික ඇඳම අපිට මෙන්න මේ ආකාර ප්‍රස්ථාර ටික තමයි එන්නේ. දැන් මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලම ඇඳ y සමානයි x වර්ගයේ කියන ප්‍රස්ථාරය නේ. ඒකේ හිම්මම තියෙනවා. දැන් ඊට අමතරව අපි ඇඳලා තියෙනවා මේ y සමානයි 3x වර්ගය කියන ප්‍රස්ථාරය. දැක්කද? එක පොඩ්ඩක් මේ y සමානයි x වර්ගයට උඩින් යන්නේ නේ. ඊට පස්සේ y සමානයි භාගයයි x වර්ගයේ ශ්‍රිතයත් ඇඳලා තියෙනවා. ඒක කොහොමද යන්නේ? y සමාන x වර්ගයට පල්ලෙහෙන්. හරි. දැන් එතකොට මේකේ තියෙන ලක්ෂණ ටිකත් අපි පොඩ්ඩක් බලමුකෝ. මේකත් අර මම කලින් කිව්වා වගේ මේ y අක්ෂය නැත්තම් මම කිව්වේ ඒකට සමීකරණයක් දෙන්න පුළුවන් කියලා අපිට x සමානයි බිඳුව කියලා.
x සමානයි බිඳුව කියන රේඛාව නැත්නම් y අක්ෂය ඔස්සේ මේ ශිත ඔක්කොම ටික සම්මිතිකයි. දැක්කනේ? මේ පැත්තේ තියෙන විදිහමයි මේ පැත්තේ. අනිත් එක මේ ඔක්කොම ශිත වලට මෙන්න මේ බිඳුව කියන තැන තමයි අවමයක් පිටින්නේ. ඒකත් දැක්ක නේද? අන්න. ඊට පස්සේ අපි දැන් තව ලක්ෂණයක් බලන්න ඉන්නේ. දැන් අපි ශිතේ මේ y අක්ෂයේ ඍණ වෙන පැත්තේ කියන්නේ මෙන්න මේ ටික සලකමුකෝ. හරි. දැන් ඔයගොල්ලෝ දැක්කද y අගය ටික ටික අඩු වෙනකොට මේ සමාවෙන්න x අගය ඍණ පැත්තේ ඉන්න දැන් මේ ඍණ 3 ඉඳන් ටික ටික බිඳුවට මෙන්න ලං වෙනකොට මේ හැම ප්‍රස්ථාරයකම දැන් අපි ගමු y සමානයි භාගයේ x වර්ගය කියලා. මේ ඉස්සෙල්ලා ඍණ 3ට තියෙනවා 4 කියලා. ඊපස්සේ ඍණ 2ට 2. ඍණ 1ට මෙන්න 2.0යි අතර අගයක්. එහෙම ගිහින් බිඳුවට ගියාම බිඳුවම ඇවිල්ලා තියෙනවා කියලා දැක්ක නේද y වලට? ඒ කියන්නේ මොකද්ද? x ඍණව අඩු වෙනකොට කියන්නේ ඍණ x වල ඍණ සංඛ්‍යාව අඩු වෙනකොට අපිට පේනවා ප්‍රස්ථාරයේ අගය. දැන් අපි ප්‍රස්ථාරයක අගයක් කියන්නේ ඒකේ අදාළ y කණ්ඩායමකේනේ නේ. අපි දන්නවනේ. ඉතින් මේ ප්‍රස්ථාරයේ අගේ ටික අඩු වෙලා අන්තිමට බිඳුව වෙලා නේද? ඒ මොන පරාසයේද? මෙන්න මේ x ඍණ වන පරාසය. නැත්තම් y අක්ෂයට වම් පැත්තෙන් තියෙන පරාසය. දැන් මම කියපු ටික ඕගොල්ලෝ දැක්ක නේද? මෙන්න මේකටත් එහෙම්මම එනවා. මොකද්ද මේ ඍණ 3 වලට ලොකු සංඛ්‍යාවක් තියෙන. ඊට පස්සේ x අඩු වෙන්න y අඩු වෙලා ඒ කියන්නේ ප්‍රස්ථාරයේ අගේ අඩු වෙලා බිඳුව වෙලා. y සමාන 3x වර්ගයටත් එහෙමයි. අන්තිමට x බිඳුව වෙනකොට y බිඳුව වෙලා. නේ? ඊට පස්සේ දැන් x ධනවන පැත්ත ගමුකෝ අපි. හරිද? x ධනවන පැත්තේ ඒකේ අනිත් පැත්තට තියෙනවා. ඒ අනිත් පැත්ත කියන්නේ මෙහෙම. දැන් x බිඳුව ඉඳන් පටන්ගෙන ආයිමත් අපි මේ y සමානයි භාගයයි x වර්ගය කියන සූත්‍රය සලකමුකෝ. හරිද? බිඳුවෙන් පටන් ගත්තම බිඳුවයි ප්‍රස්ථාරයගේ. එකට ගියාම ආයි මෙන්න මේ භාගය කියන එක ලකුණු කරලා නැහැ. හැබැයි භාගය තමයි එන්නේ මෙතෙන්ට. ඊට පස්සේ 2 x 2 වෙනකොට y 2යි. 3 වෙනකොට 4යි. ඒ වගේ ටික වැඩි වෙලා නේද? ඒ කියන්නේ මොකද්ද? x කි අගය ධනව වැඩි වෙනකොට අපිට කියන්න පුළුවන් ප්‍රස්ථාරයේ අගය ධනව වැඩි වෙයි. ඒ මේ මෙතන y ධනයි ප්‍රස්ථාරයේ අගය ධනව වැඩි වෙයි. දැක්කද? මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ y සමාන x වර්ගයේ ශිතේටයි y සමාන 3යි x වර්ගයේ කියන ශිතේ යන් දෙකටම එම ලාක්ෂණයමයි තියෙන්නේ. කියන්නේ මොකක්ද ආයිම x ධනව වැඩි වෙනකොට මෙන්න මේ පැත්තට x වැඩි වෙනකොට මේ ප්‍රස්ථාරයේ අගය පොඩ වැඩි වෙගෙන යනවා. හරි. දැන් අපි මෙතන ඒ ඍණ වෙන නැත්තම් ඒ බිඳුවට වඩා කුඩා අවස්ථා ටිකක් තමයි සලකන්න යන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි ගන්නවා y සමාන ඍණ x වර්ගය. ඊට පස්සේ ඍණ 2x වර්ගය. කියන්නේ මේ a වලට එන අගය තමයි මම කියන්නේ. ඊට පස්සේ a වලට එනවා ඍණ භාගය. අන්න ඒවට හරියන්න අපි මෙන්න මෙහෙම වගු ටිකක් ගහ ගන්නවා. බලන්නකෝ y සමාන ඍණ x වර්ගයට මේ ආකාරයෙන්මයි. ඕක මේ ගැන මේ වැඩි බය වෙන්න ඕනේ. මේක අපි ඕනනම් බලන්න පුළුවන්. මේ කාන්ටම අපි කලින් කරපු විදිහට x වලට මේක නම් x වර්ගයට මේ තීරුව එන්නේ ඍණ x වර්ගයට මේ තීරුව ඊට පස්සේ ඍණ x වර්ගය කියන්නේ මොකද්ද? y. ඉතින් y වලට එන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික. ඔය ආකාරයෙන්ම මොකද අපිට මේ
වගුව භාවිතා වෙන්නේ අපිට ප්‍රස්ථාරය අඳින්න විතරයිනේ. ප්‍රස්ථාරයෙන් අපිට වැඩගත්තේ නේද? දැන් y සමාන ඍණ 2x වර්ගයේ ශිතේටත් ඒ වගේම වගුවක් අඳ ගන්නවා නේ. ඊට පස්සේ අර විදියට x වලට මට කියන්න බැරි වුණා මෙතන මේ y සමාන ඍණ x වර්ගයට පරාස තියෙන්නේ ඍණ 3යි 3යි අතර. y සමාන ඍණ 2x වර්ගයට අපි පරාසය තෝරගෙන තියෙන්නේ ඍණ 2යි. හරි. දැන් ඒ වගේම මේ y සමානයි ඍණ භාගයයි x වර්ගයටත් අපි ශිතයක් අඳිනවා. මේ වගුවක් අඳිනවා. ඒ වගු ටික ඔක්කොම එක්කව කරාම අපිට මෙන්න මේ වගේ ශිත ටිකක් එනවා. බලන්නකො පෙළ පොතේ සමා වෙන්නේ මෙන්න මේ y සමාන ඍණ භාගයයි x වර්ගයට මේ ඇඳලා තියෙන ශිතේ වැරදි. ඔයගොල්ලෝගේ පෙළ පොතේ හරියට තියෙනවා. මම මේ වැරදි නිසා තමයි මේ රතු ඉරකින් ඒක ඇඳලා තියෙන්නේ. අනිත් දෙක හරියටම තියෙනවා. කියන්නේ මොකද්ද? y සමාන ඍණ 2x වර්ගය මේ ආකාරයෙන් එන්නේ. y සමාන ඍණ x වර්ගයේ මේ ආකාරයෙන් එන්නේ. බලන්නකො. දැන් මේකේ ලක්ෂණ ටික මොකද්ද කියලා? ආයිමත් මේකත් එක්කද ඔයගොල්ලෝ y අක්ෂයේ ඔස්සේ මේ ප්‍රස්ථාර ටිකත් ඔක්කොම සම්මිතිකයි. දැක්කද? y අක්ෂයේ ඔස්සේ නැත්තම් x සමාන බිඳුව කියන රේඛාව දෙපැත්තේ මේ ප්‍රස්ථාර ඔක්කොම සම්මිතිකයි. ඒ කියන්නේ අපිට මොකද්ද කියන්න පුළුවන්? මේ y සමානයි ax වර්ගයේ ආකාරයෙන් ශිතයක් තියෙනවා නම් ඒ ඍණ උනත් ධන උනත් ප්‍රශ්නයක් නැහැ. ඒ y සමානයි ax වර්ගයේ ශිතයන් ඔක්කොම මොකද්ද? මේ x සමානයි බිඳුව කියන රේඛාව ඔස්සේ සම්මිතිකයි. හරි. ඊට පස්සේ හරි. දැන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේකේ වෙනසක් දකින්න ඇතිනේ අපි අර කලින් එඳ චිතවල එක්ක. මොකක්ද ඒ වෙනස? දැන් දැක්ක පළමු වෙනස තමයි මේකේ y අක්ෂයේ උඩ නෙමෙයි ඔක්කොම තියෙන්නේ ප්‍රස්ථාර y අක්ෂයේ යට කොටසේ. කියන්නේ y ඍණවන අගයන් වලට තමයි මේ මුළු ප්‍රස්ථාරෙම තියෙන්නේ. දැක්කද? අන්න. ඒ වගේම අපිට දැන් කලින් ප්‍රස්ථාරවල වගේ අවමයක් එන්නේ නැහැ. එහෙනම් මොකද දෙන්නේ අපිට මෙතන? y වල බලන්න මේ ඍණ 12 වගේ ලොකු ඍණ අගයකින් පටන්ගෙන අපිට අන්තිමට අවිල්ලා තියෙනවා මෙන්න මේ බිඳුව කියන උපරිම අගය. උපරිම කියන්නේ y වලට මේ ප්‍රස්ථාරයේ තියෙන උපරිම සංඛ්‍යාව තමයි බිඳුව. දැක්ක නේද? එතකොට අපි මේ y සමානයි ax වර්ගයේ ඔයගොල්ලෝ මතකයිනේ අර කලින් ප්‍රස්ථාරවල ඒ ධන උනත් ඒ ධන වෙන්න පුළුවන් නැත්තම් ඒ ඍණ වෙන්න පුළුවන් ඒ මොනවා වුණත් අපි දැන් දෙකටම පොදු වශයෙන් අපිට කියන්න පුළුවන් මේ අදේ ධන වෙනකොට අපිට එන්නේ උපරිමයක් ධන වෙනකොට අපිට එන්නේ අවමයක් සමහරට ඊට පස්සේ මේ ඍණ වෙන අවස්ථාවේ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවේ අපිට එන්නේ මොකද්ද? ශිතේ උපරිමයක්. දැක්ක නේද? අන්න තව ලක්ෂයක්. දැන් අපි මේකේ බලමුකෝ දැන් අර කලින් විදියට මෙන්න මේ x වල ඍණ පරාසය. හරිද? x වල ඍණ පරාසය ගත්තා. දැන් මේ y සමාන ඍණ 2x ශිතේ සලකන්නකෝ. y ඍණ 12 ඉඳන් ඍණ 12 තමයි තියෙන්නේ x ඍණ 2 වෙනකොටනේ. බස් බාන්න x සම වෙන්න x ඍණ 2 වෙනකොට තියෙන්නේ y වලට ඍණ 8 සම වෙන්න. ඊට පස්සේ x ඍණ 1 වෙනකොට තියෙන්නේ y වලට ඍණ 2 නේ. x බිඳුව වෙනකොට y වලට බිඳුව. ඉතින් මෙතන මොකද්ද අපිට පේන්නේ? x වල අගේ ඍණව අඩු වෙනකොට කියන්නේ මේ දිශාවට. අර කලින් වගේම තමයි නේ. x ඍණව අඩු වෙනකොට
මොකද්ද වෙන්නේ? මෙතන වෙනස තියෙන්නේ y ඍණව අඩු වෙන්නේ. කලින් එකේ ධනව අඩු උනේ. මෙතන y ඍණව අඩු වෙන්නේ. ඒ කියන්නේ මේ ලොකු ඍණ සංඛ්‍යාවන්නේ තියෙන්නේ. මෙන්න මේ ඍණට එන්නේ මෙතන මේ ඍණ දෙකට තියෙන්නේ. ඊපස්සේ මෙන්න මේ ලොකු ඍණ සංඛ්‍යාවකින් ටික පොඩි වෙලා බිඳුවට වෙනවා. හරිද? අන්න ඒ වගේ අපි ගත්තොත් මේ x ධනවන පරාසය. ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ මොකද? x ටික බිඳුවේ ඉඳන් ධන පැත්තට යනකොට අපිට පේනවා y ගේ අකයත් ටික මෙහෙම වැඩි වෙලා ලොකු ඍණ සංඛ්‍යාවකට යනවා කියලානේ. ඒ කියන්නේ මොකද්ද? x ධනව වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? ප්‍රස්ථාරයගේ ඍණව වැඩි වෙනවා නේද? දැන් මම මේ කතා කරේ y සමාන ඍණ 2x කියන ප්‍රස්ථාරය සලකලානේ නේද? ඔයගොල්ලෝ පේනවා ඇති මම මේ කියපු ලක්ෂණ ටික මෙන්න මේ අනිත් ප්‍රස්ථාර දෙකටම පොදුයි කියලා. නේද? අනික දැන් මම මේ කියපු විස්තර ටිකේ සාරාංශය මෙන්න මේ 30 වෙනි පිටුවේ ඕගොල්ලොන්ගේ මෙන්න මේ වගුවක් ඇතුලේ පොඩි කොටුවක් ඇතුලේ දාලා තියෙනවා. ඒක හොඳින් කියවලා ඔළුවේ තියාගන්න. හරි. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් මෙතන y සමානයි 3න් 2 x වර්ගයේ ශ්‍රිතේ. ඒගොල්ලෝ අහලා තියෙනවා සම්මිතික අක්ෂයේ සමීකරණය. දැන් මතකයිනේ මම කිව්වා ඒ ධන වුණත් ඍණ වුණත් සම්මිතික අක්ෂය වෙන්නේ x සමානයි බිඳුව. ඊපස්සේ හැරවුම් ලක්ෂයේ කණ්ඩායම. දැන් මෙතන හැරවුම් ලක්ෂය කියලා අලුත් වචනයක් තියෙනවා. හැබැයි අපි මේක අලුත් වුණාට අපි මේක දන්නවා. මොකද්ද? පොඩ්ඩක් මතක් කරගමුකෝ. මම අර උපරිම ලක්ෂයකුයි අවම ලක්ෂයකුයි කිව්වනේ. මතකද? කියන්නේ ඒ ධනවන අවස්ථාවක මං කිව්වා උපරිමයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ ධනවන අවස්ථාවේ මං කිව්වා අවමයක් තියෙනවා කියලා. අපිට ඒ කියන්නේ මෙන්න මේ ආකාර ප්‍රස්ථාරයක් නේ අපිට ආවේ. නේද? y අක්ෂයයි x අක්ෂයයි ගත්තොත් අනිත් එක ඒ ඍණවන අවස්ථාවක ඒ කියන්නේ මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ආවම අපිට උපරිමයක් එනවා. එතන අවමයක්, මෙතන උපරිමයක්. අන්න මේ අවමේ නැත්තම් උපරිමයක් එන ලක්ෂයකට තමයි අපි මේ හැරවුම් ලක්ෂයක් කියලා කියන්නේ. ඒක තව වචනයක් විතරයි. ඒක ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. හැරවුම් ලක්ෂයක් කියලා හැරවෙනවයි කියලා කියන්නේ නංගි මල්ලියේ. දැන් දැක්කද මෙතන මේ y එක පැත්තකට දැන් කියන්නකො මං මේක සැලකුවොත් y ධනව අඩු වෙලා ඊට පස්සේ ධනව වැඩි වෙලා කියලා මං කිව්වනේ. අන්න ඒ y ආපු විදිය වෙනස් කරපු නිසා තමයි අපි එතන හැරවීමක් වෙනවයි කියලා අපි සලකන්නේ. හැබැයි ඕගොල්ලන්ට දැන් පැහැදිලිව මම කිව්වා හැරවුම් ලක්ෂයක් කියන්නේ එක්ක මේ වගේ අවමයක් නැත්නම් මේ වගේ උපරිමයක් නේ. හරි. දැන් හැරවුම් ලක්ෂයේ කණ්ඩායමක දැන් උපරිමයක් නැත්නම් අවමයක් මෙන්න මේ වගේ y සමාන ax වර්ගයේ ශිතෙක් මම මොකද කිව්වේ? හැම වෙලාවෙම බිඳුවයි බිඳුවම තමයි. ඒක ඕනම අවස්ථාවකට පොදුයි. ඊට පස්සේ අරහා තියෙනවා හැරවුම් ලක්ෂයේ අවමයක්ද උපරිමයක්ද වන බව ලියා දක්වන්න. අන්න ඒක තමයි ඊට පස්සේ අහන්නේ. දැන් මෙතන ඒ ධනයිනේ නේද? ඒ ධනවන නිසා ශිතේ හැඩේ එන්නේ මම මෙන්න කලින් එන්ද වගේ මෙන්න මේ ආකාරයේ ශිතයක්. එතකොට මෙතන මොකද්ද එන්නේ? අවමය. නේද? ඉතින් අවම ලක්ෂයක් සහිත ප්‍රස්ථාරයක්. හරිද? හරි. දැන් y සමාන ax වර්ගයේ දැන d ආකාරයේ ශිත ගැන තමයි අපි කතා කරන්නේ. දැන් බලන්න මෙතන a කියන්නේ බිඳුව නොවන
ඕනම සංඛ්‍යාවක්. ඒ කියන්නේ ධන වෙන්නත් පුළුවන්, ඒ ඍණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ බිඳුව වෙන්න බෑ. හරිද? දැන් අපි මේ කියලා තියෙන විදිහට මෙන්න මේ y සමානයි x වර්ගයේ ධන 3 කියන ශ්‍රිතේ තමයි අපි මෙතන දැන් සලකන්නේ යන්නේ. හරිද? අපි කලින් අවස්ථාවලට වගේ මෙන්න මේ x වලට ඍණ 3 ඉඳන් ධන 3 වෙනකන් අපි කණ්ඩායම් කළක් දාගෙන ඒ කණ්ඩායම් වලට x කණ්ඩායම් වලට හරියන y කණ්ඩායම් හොයන්න යන්නේ. හරිද? ඉස්සෙල්ලම අපි x වර්ගය හොයන්න ඕනේ නේද? එතෙන් මෙතන x වල සංගුණකයේ 1යිනේ. කියන්නේ මෙතන a සමානයි 1යි නේ. ඉතින් අපිට සංගුණකින් වැඩි කරන්න ඕනේ නැහැ. හැබැයි මෙතන ධන b වලට තියෙනවා 3ක් කියලා. ඒ කියන්නේ b සමානයි 3. ධන 3. ඒකින්ද අපි 3ක් එකතු කරන්න ඕනේ හැම අවස්ථාවකම. දැක්කද? ඒක නිකන් දිගට පේලියක් වගේ ලියන්න. මොකද ඒක හැම අවස්ථාවකම පොදුයිනේ. හරි. දැන් එතකොට අපිට ලැබෙන y යගේ තමයි මේ y කියලා අපි ලියන්නේ. ඒක උගොන්ට පේනවා ඇති. අර කලින් එකේ වගේ අර අපි පේලියක් ලියලා ඊට පස්සේ ඒකම y වගේ ලියන්නේ නැහැ. මෙතන අර ධන b කියන්නේ මෙතන 3යි. ඒ b යගේ එකතු කරාට පස්සේ ලැබෙන උත්තරේ තමයි අපි y වලට දාන්නේ. හරි. දැන් අපි ශ්‍රිතේ සලකලා බලමුකෝ. මෙන්න මේක තමයි ශ්‍රිතේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි අර කලින් y සමානයි x වර්ගයේ ශ්‍රිතේත් එක්ක මේක කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා. බලන්නකෝ දැන් y සමානයි x වර්ගයට අපිට ආවේ මෙන්න මේ වගේ ශ්‍රිතයක්. හරිද? දැන් මෙතන තියෙන y සමාන x වර්ගයේ ධන 3. බලමුකෝ අපි මේකේ තියෙන ලක්ෂණ ටික. පළවෙනි එක සම්මිතික අක්ෂය වෙන්නේ x සමානයි බිඳුව. අන්න දැක්කද? මේකෙත් සම්මිතික අක්ෂය වෙන්නේ x සමානයි බිඳුව නේද? ඒ කියන්නේ y අක්ෂයනේ. මෙතනත් x සමානයි බිඳුව කියන රේඛාව තමයි සම්මිතික අක්ෂය වෙන්නේ. කියන්නේ මේ y අක්ෂය. හරි. ඊට පස්සේ කියනවා අවම ලක්ෂය ඛණ්ඩායංක වෙන්නේ 0.3 කියලා. දැන් ඕගොන්ට ඕන බාන්න පුළුවන් වගුවේට අපි මේ x 3 ඛණ්ඩායංකයට ආවේ y සමා වෙන්නේ x බිඳුව ඛණ්ඩායංකයට අපිට y ආවේ 3 කියලා. ඉතින් ඕගොන්ට පේන්නේ දැන් මෙතන අපිට අවම ලගය ආවේ බිඳුව කියලා නේ. මම කිව්වේ ඕනම මේ y සමානයි ax වර්ගයේ ආකාරශිතයක් නම් y සමානයි ax වර්ගයේ ආකාරශිත වලට හැම වෙලාවම අවමගේ වෙන්නේ බිඳුව. දැන් මෙතන ඒක වෙනස්. හැබැයි අපිට මෙතන පොඩි දෙයක් අපිට පේනවා මෙන්න මේ ධන b කියන අගේ තමයි අපිට අවම අගේ y කණ්ඩායමකට එන්නේ. දැක්කද? අනිත් එක x කණ්ඩායමකේ බිඳුවයි y කණ්ඩායමකට එන්නේ අර b වලට ආවේ. කියන්නේ y කණ්ඩායමක සමානයි b. මේ අවම ලක්ෂයට. හරිද? අනිත් එක තමයි අපිට මේක තව ආකාරයකින් කියන්න පුළුවන්. ඒක තමයි මේ තුන්වෙනි මේ පොයින්ට් එකේ දීලා තියෙන්නේ අවම අගේ ප්‍රස්ථාරයේ අවම අගේ 3යි කියලා. අර මම කලින් කිව්වා වගේ ප්‍රස්ථාරයකට අවම අගයක් තියෙනවනේ. අවම ලක්ෂය වගේ ඒකට අපි අවම අගේ කියලා කියනවා ප්‍රස්ථාරය. දෙකම එකම කරුණ වචන දෙකකින් කියවෙනවා. මෙතන අපි කියන්නේ ප්‍රස්ථාරයේ අවම අගේ. මම අර කිව්වේ x මේ පැත්තට ඍණව අඩු වෙනකොටයි මේ y අගේ මෙහෙම අඩු වෙලා මෙතන 3ට ඇවිල්ලා කියලා. අන්න ඒ වගේ ප්‍රස්ථාරයට තියෙන අවම අගේ මෙතන 3යි. හරි. දැන් අපි ඔය වගේම b ඍණ වෙන ආකාරයක් සලකමු. a ධනයි මෙතනත්. ඔයගොල්ලෝ පෙන්වන්නේ අපි මෙන්න මේ ශීතිය තමයි සලකන්නේ. දැන් මෙතන a සමානයි 1යි. b සමානයි ඍණ 2යි. නේ? ඒකට හරියන වගුව තමයි අපි දාලා තියෙන්නේ. මෙතනත් අපි අරන් තියෙන්නේ x ඍණ 3 ඉඳන් ධන 3 වෙනකම්. ඒකට හරියන වගුව මෙන්න මෙහෙම තමයි
අඳින්න. නංගි මල්ලි මේ වගු අඳින විදිය පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. මොකද අපි මේක විභාගෙදී ඒගොල්ලෝ අහනවා. හරි. දැන් අපි කලින් වගේම මෙන්න මේ අපිට ආපු කණ්ඩායමක පාවිච්චි කළා අපි මේ ශ්‍රිතේ අඳිනවා. මොකද්ද ශ්‍රිතේ? y = x වර්ගයේ ඍණ 2. නේ? දැන් මේ ශ්‍රිතේ තියෙන ලක්ෂණ ටිකත් බලමුකෝ. හරිද? මේකේ ආයිත් අපිට පේනවා මොකද්ද? සම්මිතික අක්ෂය මේකෙත් y අක්ෂයම තමයි සම්මිතික අක්ෂය වෙන්නේ. ඒ කියන්නේ x = බිඳුව කියන රේඛාව තමයි සම්මිතික අක්ෂය. ඒකේ මොකද්ද අපිට තේරෙන්නේ? මෙන්න මේ y = ax වර්ගයේ ධන b ආකාරයේ ශ්‍රිතයක හැම වෙලාවෙම වගේ y අක්ෂයේ තමයි හැම වෙලාවෙම අනිවාර්යෙන් y අක්ෂයේ තමයි සම්මිතික අක්ෂය වෙන්නේ. අපිට ඉස්සරහට එක තව පැහැදිලි වෙයි. හරි. දැන් මෙතන හැබැයි අර කලින් ශ්‍රිතයට වැඩි පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? මෙතන අවම ලගයේ තියෙන්නේ මේ x අක්ෂයට පහළින්. දැක්ක නේද? අවමගේ කීයද? මෙන්න මේ බිඳුව කොමා ඍණ 2 කියන මේ කියන කණ්ඩායමක තමයි අවම අගයට අපි අවම අගයේ තියෙන කණ්ඩායමක ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා අපේ ඒක වෙන නමකින් අපි හඳුන්වනවා කියලා ප්‍රස්ථාරයේ අවම අගය කියලා. අන්න ප්‍රස්ථාරයේ අවම අගය මෙතන එතකොට ඍණ 2යි. හැබැයි මෙතනදිත් මම අර කලින් කියපු එක ඕගොල්ලන්ට පේනවා ඇති. මොකද්ද? මේ b කියන අගයේම තමයි අවම අගයේ y කණ්ඩායමකට ඇවිල්ලා තියෙන්නේ. දැක්ක නේද? මෙතනදී y කණ්ඩායමකේ b-මයි. ඒ කියන්නේ ඍණ 2යි. දැක්ක නේද? ඒ කියන්නේ මේ අවම ලක්ෂයකින් y = ax වර්ගයේ දැන b ආකාරයේ ශ්‍රිතයක අවම ලක්ෂයේ y කණ්ඩායමක x කණ්ඩායමක හැම වෙලාවෙම බිඳුවයි. මොකද ඒක පිහිටන්නේ මේ සම්මිතික අක්ෂය මතකනේ. මේ y කියන සම්මිතික අක්ෂය මතනේ. y අක්ෂය ගත්තොත් x කණ්ඩායමක බිඳුවයිනේ. නේද? x කණ්ඩායමක බිඳුව නිසා මේ හැරවුම් ලක්ෂය කියලා කියන හැරවුම් ලක්ෂයේ x කණ්ඩායමක අනිවාර්යෙන් බිඳුවයි. මේ y කණ්ඩායමක තමයි අපිට අනිත් එක ඔළුවේ තියාගන්න ඕනේ. මෙන්න මේ b කියන අගයට තමයි එන්නේ. මෙතන ඍණ 2 කියන අගය තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ y මේ ශ්‍රිතයේම ඒ ඍණ වන අවස්ථාවක්. ඒ ඍණ වන අවස්ථාවක්. දැන් කියන්නේ මෙතන ඍණ 2 අපි සලකලා තියෙන්නේ. හැබැයි මෙතන හැබැයි b ධනයි. නේ? ඒ ඍණයි b ධනයි. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. මෙතනත් සාමාන්‍ය පරිද්දෙන් ඍණ 3 සිට ධන 3 දක්වා x වල කණ්ඩායමක් අපි තෝරගෙන තියෙනවා. ඉස්සෙල්ලා x වර්ගය ගන්නවා. දැන් මෙතන x වර්ගයට සංගුණකයක් තියෙනවා. ඉතින් අපි සංගුණකයෙන් උත් වැඩි කරන්න ඕනේ. එතකොට මේ ආකාරයේ ශ්‍රිතයක් තමයි එන්නේ. හරි. මේ සමාවෙන්න මේ ආකාරයේ අගයන් එන්නේ. එතකොට අපි මේ b අගය යෙදුවට පස්සේ b කියන්නේ මෙතන ධන 3යි. කියන්නේ 3ක් එකතු කරාම මේ හැම අගයටම අපිට එනවා අන්තිමට y කණ්ඩායමක. ඊපස්සේ y කණ්ඩායමක පාවිච්චි කළා අපිට මෙන්න මේ කණ්ඩායමක යුගලයන් හදා ගන්න පුළුවන්. හරි. දැන් කලින් වගේ මෙන්න මේ කොටුව ඇතුලේ දිනනවා ඕගොන්ට මේ අපි ඉගෙන ගත්ත ඒවායි සාරාංශය. බලමුකෝ. y = ax වර්ගයේ ධන b ආකාරයෙන් ශ්‍රිතවල හරිද? ඒ ධන අගයක් නම් ඒ කියන්නේ ඒ විශාලයි බිඳුව නම් අපිට අවමයක් අලක්ෂයක් සහිත පරාවල ශ්‍රිතයක් මතකයි නේද හැඩේ? ඊට පස්සේ ඒ ඍණ වන අවස්ථාවක ඒ කියන්නේ ඒ බිඳුවට වඩා කුඩා වන අවස්ථාවක අපිට එන්නේ
උපරිමයක් සහිත පරාවලයක්. පරාවල ආකාර ශ්‍රිතයක්. ඒකයි තමයි මෙතන කියලා තියෙන්නේ. හරි. අනිත් එක සම්මිති කක්ෂයේ සමීකරණයේ x සමානයි බිඳුව. නැත්තම් y අක්ෂය. y අක්ෂය ලෙස අපිට කියන්න පුළුවන්. උපරිම හෝ අවම ලක්ෂය. සමා වෙන්න මට මේක ගැන වැඩි කියන්න බැරි වුණා. හැබැයි අපි මේ උපරිම හෝ අවම ලක්ෂයට කියන වෙන නමක් තමයි හැරවුම් ලක්ෂය. අපි ඒකත් පාවිච්චි කරනවා. හැරවුම් ලක්ෂය අන්න ඛණ්ඩායක බිඳුව x ඛණ්ඩායක අනිවාර්යෙන් බිඳුව y ඛණ්ඩායක අනිවාර්යෙන් b කියන අගය. ඒක මම කිව්වේ තව විදිහකට කියනවා කියලා. ශ්‍රිතයේ උපරිම හෝ අවම අගය ඒකත් b. මේකම අපි තව ආකාරයකින් කියනවා. කියන්නේ ප්‍රස්ථාරයම සැලකෙන්නේ. ප්‍රස්ථාරයේ හැඩේ. මේ ප්‍රස්ථාරයේ උපරිමය හෝ අවමය ඒ අවස්ථාවේදී හැබැයි AB වලට මොන වගේ අගයන් තිබ්බත් අනිවාර්යෙන් ඒ උපරිම හෝ අවම අගය ඉන්න ඕනේ B ම. අපි පොඩි නිදසුනකුත් බලමුකෝ. පොඩි උදාහරණයක්. අපි ඉගෙන ගත්ත ටිකම තමයි මෙතන පාවිච්චි වෙන්නේ. y සමානයි 3x වර්ගයේ ඍණ 5. එතකොට මෙතන අපි පේනවා a කියන්නේ ධනයි b කියන්නේ ඍණයි කියලා. හරි. පළවෙනියටම අහලා තියෙනවා සම්මිති කක්ෂයේ සමීකරණය. අපි දන්නවා මොනවා වුණත් සම්මිති කක්ෂයේ x සමානයි බිඳුවයි. හරි. දෙවෙනි එක. හැරවුම් ලක්ෂයේ ඛණ්ඩායක. හැරවුම් ලක්ෂයේ ඛණ්ඩායක කියන්නේ මොකද්ද? x ඛණ්ඩායක අනිවාර්යෙන් බිඳුවයි. මොකද ඒක y අක්ෂය මත පිහිටන්නේ. ඉතින් x ඛණ්ඩායක බිඳුවයි. y ඛණ්ඩායක කියන්නේ b. ඒ කියන්නේ ඍණ 5. එන්නේ ඒක තමයි ඉන්නේ මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ ශ්‍රිතේ උපරිම හෝ අවම අගය ලියා දක්වන්න. මම කියවනේ මේකම අපි වෙන විදිහකින් කියනවයි කියලා. දැන් මෙතන එතකොට එන්නේ මොකද්ද? උපරිමයක්ද අවමයක් දෙන්නමයි කියලා අපි කොහොමද හොයන්නේ? ඒ වල ධනද ඍණද වෙන එක බව සැලකීමෙන්නේ. ඒ වල තියෙන සලකුණේ. දැන් මෙතන ඒ අපි දන්නවා ධනයි කියලා. ඒ ධනවන නිසා අපිට එන්නේ මෙන්න මේ ආකාරයේ ශ්‍රිතයක්. ඒ කියන්නේ අවමයක් සහිත ශ්‍රිතයක්. මේ y x ඛණ්ඩායක අවමයක් සහිත ශ්‍රිතයක් එන නිසා අපි අවමයක් කියලා කියනවා. අනිත් එකේ අවමේ අගේ ඍණ 5යි. හයි දැන් අපි y සමානයි ax වර්ගයේ දන b ආකාරයේ ශ්‍රිතයක y අගය ප්‍රාන්තරයට ඒකේ අදාළ x අගය පරාන්තරය සොයන ආකාරය තමයි අපි හොයන්න යන්නේ. බලමු මේකෙන් මොකද්ද කියන්නේ කියලා. දැන් අංගේ මල්ලි අපි සලකන්න ශ්‍රිතේ මෙන්න මේක. y සමානයි x වර්ගයේ ඍණ 3 කියන ශ්‍රිතය. හරිද? ඒකේ අපි බලනවා ශ්‍රිතයේ අගය 6ට වඩා කුඩා වන. ඒක කියන්නේ y 6ට වඩා කුඩා වන. y 6ට වඩා අඩු වන x පරාසය හොයන්න කියලා තියෙන්නේ. හරි. දැන් අපි මෙන්න සුපුරුදු අපේ වගුව ගහගෙන වගුවට අදාළ xy ඛණ්ඩායක මේ ආකාරයෙන් ලියාගත්තට පස්සේ ඔබට ඇත්තටම මේ ඛණ්ඩායක වෙන වෙන වශයෙන් ලියන එකත් හොඳ පුරුද්දක්. මොකද අපිට පැහැදිලිව එතකොට මේක ලක්ෂ ටික මාක් කරගන්න පුළුවන් නේද? හරි. දැන් මේ අපි අඳලා තියෙන y සමාන x වර්ගයේ ඍණ 3 කියන ප්‍රස්ථාරේ අපි දැන් y කුඩාය 6 වන x පරාසයනේ අපිට හොයන්න කිව්වේ. කියන්නේ y 6ට වඩා කුඩා වෙනවා. ඉතින් අපි මුලින්ම මොකෝ කරන්නේ? මේ y සමානයි 6 කියන තැන අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඔයගොල්ලන් කඩිවෙන් තිබ්බේ. හරිද? ඊට පස්සේ මේ y සමාන 6 රේඛාවයි මේ ප්‍රස්ථාරයේ ඡේදන වල ලක්ෂ ටිකක් තියෙනවනේ. ලක්ෂ දෙකක් තියෙනවනේ. අන්න. එතන ඉඳන් අපි පල්ලෙහාට ලම්බකයක් අඳිනවා මේ x අක්ෂයට. එතකොට මේ දෙක අපිට පේනවා ගානට එන්නේ මේ ධන 3යි ඍණ 3යි කියන අවස්ථාවලට. හරිද? දැන් අපි බලමුකෝ මේ y 6ට වඩා කුඩා වෙන්නේ කොහොමද කියලා.
ඒක වෙන්නේ එතකොට කොහොමද? මේ රේඛාවෙන් උඩ වෙන්න බෑනේ. එතකොට y දැන් අපි මෙතන ගත්තොත් 7 වගේ. 7 නැත්නම් 8. එතකොට y 6ට වැඩි. අනිවාර්යයෙන්ම මේ y සමානයි 6 රේඛාවට පහළ ලක්ෂයන් සියල්ලම පහළ බොහෝ ලක්ෂයන් සියල්ලම තමයි මේ අසමානතාව සපුරන්නේ. ඉතින් ඒ අගය පරාසයේ x අගයේ පරාසය. ඒ කියන්නේ x තියෙන්නේ මොන පරාසයක? අන්න ඒකයි අපි බාන්නේ. දැන් ඕගොල්ලෝ අපි මෙතන දැක්කන්නේ ලකුණු කරගත්ත ඍණ 3යි ධන 3යි කියලා නේද? ඉතින් මම අන්න ඒකටත් රේඛා දෙකක් ඇඳගත්තා. මෙහෙම කියලා. දැක්කද මේ x තියෙන්නේ මෙන්න මේ රේඛා දෙක අතර විතරයි. ඒ කියන්නේ ඍණ 3ට වඩා වැඩි ධන 3ට වඩා අඩුයි. එන්නේ ඒ රේඛා මම ඒක පොඩ අඳුරු කරනවා. ඒ රේඛා තියෙන මේ රේඛා දෙක අතර තමයි x සියල්ල අගයන් තියන්නේ. අන්න ඒ නිසා අපි x අගයේ පරාසය ලියනවා. කොහොමද අසමානතාවයක් හැටියට ලියන්නේ තියෙන්නේ අපිට? x ඍණ 3 ඉඳන් ධන 3ට කියන පරාසය තමයි අපිට ඕනේ. මෙන්න මේ පරාසය තමයි x තියෙන්නේ. y කුඩා 6 වන විට නැත බලමු y 6ට වැඩිය කුඩා වන විට x අගයේ පරාසය තියෙන්නේ ඍණ 3යි ධන 3යි අතර. අපි ඒක ඉස්සෙල්ලා මාක් කරනවා මෙහෙම x 3ට වඩා අඩුයි. ඊට පස්සේ එතනම අපි ලකුණු කරනවා x ඍණ 3ට වඩා වැඩි කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි x ගේ අගයේ පරාසය අපි අසමානතාවයකින් ලියා දක්වන්නේ. පොඩි උදාහරණයක්වත් බලමුකෝ. මේකේ දැන් අපි සලකලා තියෙන y සමාන x වර්ගයේ ඍණ 4 කියන ශිකේ. හරිද? පළවෙනි ප්‍රශ්නේ y කුඩාය සමාන. එන්න y විශාලයි හෝ සමානයි බිඳුව වන x අගයේ පරාසය සොයන්න. ඒ තමයි අපිට පළවෙනියටම අහලා තියෙන්නේ. ඉතින් අපි මොකද්ද එහෙම කරන්නේ? මේ y වලට මොකක් හරි අගයක් තියෙනවනේ. අන්න ඒ අගය තියෙන අදාළ රේඛාව තමයි අපි ඉස්සෙල්ලා මැදගන්න. අපි කලින් කරෙත් එහෙමනේ. කලින් මොකද්ද තිබ්බේ අපි? y කුඩාය 6 කියලානේ. ඉතින් අපි මොකක්ද දැනගත්තේ? රේඛාව එතකොට y සමානයි 6 කියන රේඛාව තමයි අපි මුලින් ඇඳේ. මෙතනත් ඒ වගේම තමයි. අපි ඇඳගන්නේ y සමානයි බිඳුව කියන රේඛාව. හැබැයි අපිට එහෙම කිව්වම මතක් වෙනවා y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයේ නේද කියලා. ඉතින් අපිට ඒක වෙනම ලකුණු කරගන්න ඕනේ නැහැ. මේ මම මෙතන වඩාත් පැහැදිලි වෙන්න මම ඒක ලකුණු කරන්න. ඔබට ලකුණු කරන්න අවශ්‍ය නැහැ. මේ රතු ඉර තමයි එතකොට අපේ y සමානයි බිඳුව හෝ x අක්ෂය. ඒකට වඩා වැඩි හෝ y විශාලයි හෝ සමානයි බිඳුව වෙනවා. මොන පැත්තේද? මේ පැත්තේ නේද? මේ පැත්තේ ගත්තොත් y බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. අනිත් එක මෙතන දැක්කද සමානතාවයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි මේ y සමානයි බිඳුව වෙන අවස්ථාවත් සලකනවා. අපි කලින් ගානේ අපි ඒක සැලකුවේ නැහැ. මොකද සමානතාවයක් තිබ්බේ නැහැ. කුඩාය කියලා විතරයි තිබ්බේ. හැබැයි මෙතන සමානතාවයකුත් තියෙනවා. ඉතින් y බිඳුව වෙන අවස්ථාවත් අපි සලකන්න ඕනේ. හරි. ඒක ඔළුවේ තියාගෙන අපි බලමුකෝ දෙවෙනි ගාන. ශ්‍රිතේ ධනව වැඩි වෙන x අගය පරාන්තරය කුමක්ද? බලමුකෝ. හැබැයි මං හිතන්නේ අපි මේ ගණන් වලට යන්න කලින් අපි කලින් කරා වගේ y ට අදාළ x ගේ පරාසය හෙව්වනම් හරිනේ. ලේසි අපි එතකොට. බලමුකෝ එතකොට x වලට මොකක්ද එන්නේ කියලා. දැන් y දැන් අපිට මෙතන x අක්ෂයට ලම්බ කඳින්න ඕනේ. මොකද x අක්ෂය මත තමයි මේ කැපෙන ලක්ෂ්‍ය දෙක තියෙන්නේ. නේද? කියන්නේ එතන තියෙන්නේ ඍණ 2යි ධන 2යි තමයි කැපෙන ලක්ෂ්‍ය දෙක. හරි.
දැන් මෙතන නංගි මල්ලි ඔයගොල්ලෝ දැක්කද මෙතන සමානතාවයක් තියෙන නිසා අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් y විශාලයි බිඳුව කියන්නේ මෙන්න මේ අගේ මේ පරාසය. x අක්ෂයෙන් උඩ තියෙන කොටස. හරිද? එතන දැන් බැලුවොත් දැන් මං ආයිත් මෙතන රේඛා දෙකක් ඇන්දොත් y x සමානයි 2යි x සමානයි ඍණ 2 වෙන පැත්තේ දැන් මෙතන ගත්තොත් x වලට අදාළ පරාසය ඉන්නේ මෙන්න මේ ටික. මේ ටිකයි දැක්කද? මේ කෑල්ල නෙමෙයි. මොකද මෙතන අපි සලකන්නේ x අක්ෂයේ උඩ තියෙන කොටස. ඉතින් දැන් මෙතන කරුණු දෙකක් අපි සලකනවනේ. මොකද y අක්ෂයට විශාල y අගේ විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. අනිත් එක අපි x වලට අදාළ අගේ තමයි හොයන්නේ. ඉතින් x මෙතන තියෙන්නේ මේ කෑල්ලේ නෑ. තේරෙනවනේ? මේ කෑල්ලේ නෑ y විශාලයි හෝ සමානයි බිඳුව වෙන පරාසය. ඉතින් අපි මොකද්ද දාන්නේ? අපි x ට දාන්න ඕනේ විශාලයි 2. එහෙම දැම්මොත් සම්පූර්ණයි නෑ. ඇයි? අපිට මෙතන සමානතාවයේ සලකන්න ඕනේ. මොකද මෙතන අපි y සමානයි බිඳුව කියන අවස්ථාවක් ගත්තානේ. ඉතින් y බිඳුව වෙනකොට බලන්න. y බිඳුව වෙනකොට x කියකේ දෙකක් කියලා තියෙනවනේ මෙතන. දැක්කද? අපිට මේ බිඳුව දෙක කියන කණ්ඩායමක් තියෙනවා. ඉතින් අපි x විශාලයි හෝ සමාන වෙන අවස්ථාවක් ගන්න ඕනේ. හරි. මේ පැත්ත. දැන් මේ පැත්ත බලමුකෝ. මේ පැත්ත ගත්තොත් x ඍණ 2ට වඩා අඩුයි. නේ? ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5 ඒ වගේ ඍණ සංඛ්‍යාව වැඩි වෙන පැත්තට. අපි දන්නවා ඍණ සංඛ්‍යාවක් වැඩි වෙනකොට ඒක මේ සංඛ්‍යා රේඛාවේ අඩුම තැනට තමයි යන්නේ. ඒකයි මම කිව්වේ x ඍණ 2ට වඩා අඩුයි කියලා. අන්න. එතකොට අපි ඒක කොහොමද ලකුණු කරන්නේ? x කුඩායි ඍණ 2යි සමානතාවයක් එනවා. අනිවාර්යෙන්. දැන් බලන්න අපිට ඒකට අදාළ කණ්ඩායමක් මෙතන තියෙනවා. ඍණ 2 බිඳුව. x ඍණ 2 වෙනකොට y බිඳුවයි. ඉතින් දැන් අපි ඔය දෙක එක්කව කළා අපි එක සම අසමානතාවයක් ලියනවා. මෙන්න මේ ආකාරයෙන්. x විශාලයි හෝ සමානයි 2. එතනම අපි ලියනවා x කුඩායි හෝ සමානයි ඍණ 2. ඒක ඔබට අපැහැදිලි නම් ඔළුවේ තියාගන්න ඕන නම් මල්ලි මෙන්න මේ දෙක එකහුව කරලා තමයි මෙතන ලියලා තියෙන්නේ. බලන්න මේකේ මේ දෙකේ අර ලියන ආකාරය පොඩ්ඩක් ඔළුවට ගන්න බලන්න. හරි දැන් අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමුකෝ. ශ්‍රිතේ ධනව වැඩි වෙන x අගයේ පරාන්තරය කුමක්ද? ශ්‍රිතේ ධනව වැඩි වෙන වැඩි වෙන ඒ කියන්නේ මොකද්ද? y බිඳුවට වැඩි වෙන්න ඕනේ. ධනව කියලා තියෙන y බිඳුව කියන අවස්ථාව මෙතන නැහැ. ශ්‍රිතය ධනව ශ්‍රිතය ශුන්‍ය හෝ ශ්‍රිතය බිඳුව වෙන අවස්ථාවක් ගැන කියලා නැහැ. ඉතින් මෙතන y කුඩා විශාලයි බිඳුව විතරයි සමානතාවයක් ඉන්නේ නැහැ. හරි. ඊපස්සේ අහන්නේ x අගයේ පරාන්තරය මොකද්ද? එතකොට ඒ කියන්නේ ආයිමත් x අක්ෂය උඩ හැබැයි x අක්ෂය අපි සලකන්නේ x අක්ෂය මත තියෙන ලක්ෂය සලකන්නේ x අක්ෂය උඩ තියෙන කොටස් ටික මොකද්ද කියලා අහන්නේ. ඒක බොහොම පැහැදිලිනේ. x අක්ෂයේ උඩ තියෙන්නේ මෙන්න මේ කොටසයි මේ කොටසයි. හැබැයි මෙතන ධනව වැඩි වෙන කියලා කරුණක් තියෙනවා. දැක්කද? වැඩි වෙනවයි කියන්නම්ගේ මල්ලියේ. දැන් බලන්න අපි ශ්‍රිතයක් සාමාන්‍යයෙන් x අක්ෂය ඔස්සේ තමයි අපි ශ්‍රිතේ මම අර කලින් ගණන් වලත් මෙහෙම යන්නේ. x අක්ෂයේ ධන දිශාව. දැන් අපි දන්නවා x අක්ෂයේ ධන වෙන්නේ මේ දිශාවට.
මේ x අක්ෂයේ ධන දිශාව ඔස්සේ තමයි අපි ශ්‍රිතයේ අගය පිළිබඳව කතා කරන්නේ. ඉතින් x අක්ෂයේ ධන දිශාව නැත්තම් මේ දිශාව ගත්තොත් ඒකේ අපිට පේනවා මෙන්න මේ කොටසේ y මොකද වෙලා තියෙන්නේ? y මේ ඍණ 12 ඉඳන් ටික අඩු වෙලා බිඳුව අගයට ඇවිල්ලා. ඉතින් මොකද y අඩු වෙනවා එතන. ඉතින් ඒක නෙමෙයි අපිට ඕනේ. ශ්‍රිතයේ ධනව වැඩි වෙන්න ඕනේ. ඉතින් ධනව වැඩි වෙනවයි කියන්නේ එතකොට මේ අගේ නෙමෙයි අනිවාර්යෙන් මෙන්න මේ කැලල තමයි ඒගොල්ලෝ අපෙන් අහන්නේ. එතකොට බාන්නයිමත් ශ්‍රිතයේ ධනයි කියන්නේ y විශාලයි බිඳුවයි වැඩි වෙනවා. මෙතන බලන්න 2 3 4 වෙනකොට 2 ඊට පස්සේ 5 ඊට පස්සේ 12 කියලා ටික වැඩි වෙනවා. අන්න ඒ යගේ පරාස තමයි හොයන්නේ. කියන්නේ පළවෙනි ගානට අපේ උත්තරේ වෙන්න ඕනේ x විශාලයි 2. හරි. දෙවෙනි ගාන ශ්‍රිතේ ධනව අඩුවන x පරාන්තරය කුමක්ද? දැන් අපිට එකපාරටම කියන්න පුළුවන්. මොකද දැන් අපි ශ්‍රිතේ ධනවන අවස්ථාවේ මම කියවනේ මේක නැත්තම් මේක කියලා. නේද? ඉතින් මේක ධනව වැඩි වෙන අවස්ථාව. නිසා එතක මම මේක කලින්ුත් කිව්වා මේක මොකද්ද එතකොට? ශ්‍රිතේ ධනව අඩු වෙන අවස්ථාව. අයිමත් මතක් කරගමුකෝ. ධනව කියනවා ශ්‍රිතේ ධන වෙනමයි කියන්නේ y විශාලයි බිඳුව. ඒ කියන්නේ x අක්ෂයේ උඩ අඩු වෙනවා. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව ඔස්සේ අපි ගමන් කරනකොට ශ්‍රිතයේ යගේ බලනවා අඩු වෙනවා. එතකොට මෙන්න මේ පරාසය තමයි අපි සලකන්නේ. එතන x ගේ පරාසය ඉන්නේ x කුඩාය ඍණ 2. හරි. ඊට පස්සේ තුන්වෙනි ගානේ සමා වෙන හතරවෙනි ගානේ අහලා තියෙනවා මේ ශ්‍රිතයේ ඍණව වැඩිවන x යගේ පරාසය කුමක්ද? එතන ඍණව තියෙන්නේ. ශ්‍රිතයේ ඍණ වෙනවයි කියන්නේ ශ්‍රිතේ බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටස. මේ කොටස තමයි අපි සලකන්නේ. ඒකත් වැඩි වෙන කොටස. දැන් අපි බලමුකෝ එතකොට මෙන්න මෙහෙම ගිහින් මෙහෙම ගියා. වැඩි වෙලා. නේද? අන්න වැඩි වෙලා තියෙන කොතනින්ද? මෙන්න මේ අවම ලක්ෂය බිඳුව ඍණ 4 කියන අවම ලක්ෂයේ ඉඳන් ඔන්න ශ්‍රිතේ වැඩි වෙලා. එතකොට මේ x පරාසය මොකද්ද? x පරාසය දැන් අපිට මෙතන එකපාරට කියන්න බෑ. මොකද මෙතන රේඛා දෙකක් අපි සලකන්න ඕනේ. මොකද්ද? x සමානයි බිඳුවයි x සමානයි 2 කියන රේඛා දෙක අතර තියෙන පරාසය තමයි x ට තියෙන්නේ. ඉතින් අපි මේ අසමානතා දෙකකින් අපි ලකුණු කරන්නේ. x කුඩාය 2 සහ x විශාලයි බිඳුව. ඒ කියන්නේ මෙන්න මේ අගේ මේ x පරාසය තමයි අපි සලකන්නේ. අනිත් එක මොකක්ද එතකොට? පස්වෙනි ගානේ අහලා තියෙන්නේ අන්තිම එක. අපිට ඉතුරු වෙලා තියෙන කෑල්ල ගැන තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල ගැන. මොකද්ද? ශ්‍රිතේ ඍණව අඩුවන x යගේ පරාන්තය. දැන් බලමු ආයි ශ්‍රිතේ ඍණයි කියන්නේ මේ යගේ මේ පරාසය කියන්නේ y කුඩායි බිඳුවයි ශ්‍රිතේ ඍණව අඩු වෙනවා. මං කිව්වේ ලස්සනට ශ්‍රිතේ අඩු වෙන්නේ මෙන්න මේ කොටසේ. කියන්නේ මොකද්ද? x ඍණ 2 ඉඳන් x බිඳුව අතර තියෙන පරාසය. කියන්නේ x කුඩාය බිඳුව මොකද බිඳුව ලොකු ඍණ 2කට වැඩි නිසා අපි මේක කියන්නේ මෙහෙම x කුඩාය බිඳුවයි x විශාලයි ඍණ 2. කියන්නේ ඍණ 2කට වඩා වැඩි වෙනවා බිඳුවට වඩා අඩු වෙනවා. අන්න මේ පරාසය ඇතුළේ තමයි x තියෙන්නේ.